නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ථි කුතෝ පුත්තෝ කුතෝ ධනං. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේ අපි සූදානම් වෙන්නේ ලෝතුරු අමාමෑණී තථාගත බුදු පියාණන් වහන්සේ දේශිත අනන්ත ණය ක්‍රමවලින් සමන්වාගත ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් විදක් නමුත්‍රවණය කරගෙන අපගේ ජීවිතවලට වටිනා අර්ථයක් සිදු කරගන්නට අපි මේ වෙලාවේ සූදානම් වෙන්නේ. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ තථාගතයන් වහන්සේ හමුවට පැමිණිලා බොහෝ විට විමසනවා, භාගතුන් වහන්සේ අපිට යම් අවවාදයක් ලබා දෙන්න, ඒ අවවාදය අපිට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින යමක් අවවාදයක් අපිට දේශනා කරන්නට කියලා භාගතුන් වහන්සේගෙන් අයද සිටින අවස්ථාවන් අපිට ධර්මයේ තුල හම්බ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අවවාදයකට යම් කිසි කෙනෙක් හිත නැඹුරු කරොත්, ඒ අවවාදයට අනුව තමන්ගේ ජීවිතය හික්ම වුණොත්, ඒකාන්ත කොටගෙනම් පින්වත්නි, ඒක බොහෝ කාලයක් තමන්ට හිතසුව පිණිස පවතිනවා. ඉතින් පින්වත්නි, මම දේශනා කරන්නට යෙදුණු ඒ ගාථාව ධම්මපදයේ සඳහන් වන ගාථා රත්නයක්, බාල වග්ගයේන. ඒ සඳහන් අර්ථය තමයි පින්වත්නි, පුත්තා මත්ති ධනම් මත්ති. ඉතින් බොහෝ දෙනෙක් මට පුත්තු ඉන්නවා, මට ධනෙ තියෙනවා කියලා විහඤ්ඤති, හඟිනවා. එහෙම නැත්නම් වෙහෙසෙනවා. මට පුත්තු ඉන්නවා, මට ධනෙ තියෙනවා කියලා බොහෝ දෙනෙක් වෙහෙසෙනවා. ඉති බාලෝ විහඤ්ඤති. බාලයෝ මේ විදිහට වෙහෙසෙනවා. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං. තමන්ට තමන්වත් නැති කල්ලි මොන පුත්තුද මොන ධනේද කියලා තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. ඒතර බැලූ බැල්මට පින්වත්නි, අපිට හිතෙන්නේ ඇත්තට මේ අපිට පුත්තු ඉන්නවනේ, අපිට මුදල් තියෙනවනේ කියලා යමෙකුට හිතෙන්න පුළුවන්. නමුත් පින්වත්නි, ඒ ඉන්න පුත්තු, ඒ මුදල් තියෙන බව නිසා අපි දන්නේ අපි තුල කාම තෘෂ්ණාව, භව තෘෂ්ණාව, විභව තෘෂ්ණාදී මේ තෘෂ්ණාව මූලික වෙලා තමයි එහෙම හිතෙන්නේ කියලා අපි දන්නේ නැහැ පින්වත්නි. මොකද අපි ධර්මයේ හරියට නොදන්න නිසා. කාමයෙන් අපිට දුක ගෙන දෙනවා කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා අපි ප්‍රිය දේවල් වලට ඒ දේවල් ප්‍රිය වස්තු විදියට සලකලා අපි ප්‍රිය දේ විදියට හිතාගෙන මඤ්ඤණා කරගෙන හඟිමින් ප්‍රිය දේවල් ලෙස අපි සන්තකයේ තියෙන ඒ වස්තුන් හඟිමින් අපි බොහෝසේ දුකටපත් වෙන බව තථාගතයන් වහන්සේ වදාලා. ඉතින් එහෙම ප්‍රිය දේවල් කොහෙද පින්වත්නි, තමන්ට තමන්වත් නැති කල්ලි. ඉතින් මේ ගාථාව තුළ අතිශය ගැඹීර අර්ථයක් තියෙනවා. ඉතින් ධර්මයේ හැසිරෙන මනසකට මේ බව අපිට තේරෙනවා. ඉතින් ඒ සඳහා උපකාරී වෙන බොහොම වැදගත් සූත්‍රයක් අද දවසේ එහි පස්සික ධර්ම දේශනාව මාලාව යටතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපි කතා කරන සූත්‍රය පින්වත්නි, මජ්ක්‍ධිම නිකායේ දෙවනි පොත් වහන්සේගේ රාජවග්ගයේ සඳහන් වෙන පියජාතික සූත්‍රය. ඉතින් මේ පියජාතික සූත්‍රය පින්වත්නි, කොසල් රජතුමාගේ බිරිඳ වන මල්ලිකා දේවිය ආදී මේ පිරිසක් ඇසුරු නිසුරු කරන තමයි මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ. ඉතින් මේ පියජාතික කියන ඒ නාමයෙන් අර්ථය තමයි පින්වත්නි, ප්‍රිය දේ පිළිබඳ වදාළ සූත්‍රය. පියජාතික, ප්‍රිය උපදවන දේ පිළිබඳ වදාළ සූත්‍රය. ඉතින් අපි සූත්‍රයේ දෙසට යමු වුණොත් පින්වත්නි, එවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තිහං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස්සාරාමේ. ඉතින් බොහෝ සූත්‍රවල සඳහන් වෙනා වගේ මේ සිදුවීමත් සඳහන් වෙන්නේ තථාගත බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවන විහාරයේ වාසය කරන සමයේ තමයි මේ සිදුවීම වාර්තා වෙන්නේ. තේන කෝපන සමේන අඤ්‍යතරස්ස ගහපතිස්ස ඒකපුත්තකෝ පියෝ මනාපෝ කාලකතෝ හෝති. ඉතින් මෙහෙම භාගතුන් වහන්සේ වැඩ ඉන්න එක්තරා කාලයක, එක්තරා සමයක ඒ නගරේ ගෘහපතියෙකුගේ, සාමාන්‍ය ජනයෙකුගේ, මිනිස්සෙකුගේ එකම පුතා, ප්‍රිය වූ මනාප වූ එකම පුතෙක් මරණයටපත් වෙනවා.
තස්ස කාලකිරියාය නේව කම්මන්තා පටිභන්ති න භත්තම් පටිභාති. ඉතින් මේ ගෘහපතියට අර තමන්ගේ එකම පුතා නැති වුණොත් එහෙම මරණයටපත් වුණ දුක නිසා නේව කම්මන්තා පටිභන්ති. මෙයාට කර්මාන්තයක්වත් කරන්න රස්සාවක්වත් කරන්න වැටහෙන්නේ නැහැ. න භත්තම් පටිභාති. කණ්ඩ බොණ්ඩවත් මෙයාට කල්පනාවක් නැහැ. මොකද පින්වත්නි තමන්ගේ ආදරණීය එකම පුතා. ඉතින් ඒ පුතා කියන්නේ බොහොම තමන් අපි අපේ ජීවිතවලට ගත්තොත් එහෙම අපි කෙනෙක් අපි ආදරයම කරන කෙනෙක් අපිට අහිමි වුණොත් අපි දුකටපත් වෙනවා. ඉතින් බොහෝ දෙනෙක් අපි දන්නවා මේ දුක ගැන. යමක් මෙහෙම දෙයක් වුණොත් එහෙම අපිට මේ කතා කර ඉන්න මොහොතේ යමක් ඒ වගේ දෙයක් අහන්න වුණොත් එහෙම අපිට උන් හිටසම් පවා නැතිව යනවා ඒ දුකට. ඉතින් මේ ගෘහපති ඒ පියතුමත් අන්න ඒ වගේ තමන්ගේ පුතා නැති වුණු දුකට බොහෝ දුකටපත් වෙලා රස්සාවක් කර්මාන්තයක්වත් කරගන්න බැරුව ඒ වගේම කෑමක් බීමක්වත් හරියට ගන්න බැරුව මෙයා කාලය ගත කරා. සෝ ආලාහනං ගන්්වා කන්දති කහං ඒක පුත්තක කහං ඒක පුත්තකාති. මේක නා මොකද කරන්නේ? සොහොනට ගිහිල්ලා කොහෙද මගේ පුතා කියලා නිතරම අඬමින් කාලය ගත කරා. අතකෝසෝ ගහපති යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඉතින් සසරේ තියෙන පිනකටද කොහෙද මෙයාට අවස්ථාව ලැබෙනවා භාගතුන් වහන්සේ බැහැ දකින්න අවස්ථාව මෙයාට ලැබෙනවා. ඉතින් මෙයා භාගතුන් වහන්සේ ඉන්න විහාරයට මෙයා පැමිණෙනවා. පැමිණිලා භාගතුන් වහන්සේට වන්දනා කරලා එකත් පස්ස හිටනවා. එකත් පස්ස ඉඳගෙන භාගතුන් වහන්සේට මෙන්න මේ ටික කියනවා පින්වත්නි. එකත් පස්ස ඉන්නේ ගෘහපති පියතුමාට බුදුරයන් වහන්සේ මෙන්න මේ විදිහට කියනවා පින්වත්නි. නඛෝතේ ගහපති සකේ චිත්තේ තිතස්ස ඉන්ද්‍රියානි අත්තිතේ ඉන්ද්‍රියාණං අඤ්ඤතත්තන්ති. නඛෝතේ ගහපති සකේ චිත්තේ තිතස්ස ඉන්ද්‍රියානි. ගෘහපතිය නුඹගේ සිතට අනුව නෙමෙයි ඉන්ද්‍රිය තියෙන්නේ. අත්තිතේ ඉන්ද්‍රියාණං අඤ්ඤතත්තන්ති. ඉන්ද්‍රියන්ගේ අන්‍ය ස්වභාවයක් විපරිණාමයක් වෙනස් ස්වභාවයක් පේන්න තියෙනවා කියලා භාගතුන් වහන්සේ විමසනවා. එතකොට මේ පුරුෂයා බුදුරයන් වහන්සේට පිළිතුරු දෙනවා කිංහි මේ භන්තේ ඉන්ද්‍රියාණං නාඤ්ඤ තත්ථම් භවිස්සති මයිහං විභන්තේ ඒක පුත්තකෝ පියෝ මනාපෝ කාලකතෝ තස්ස කාලකිරියාය නේව කම්මන්තා පටිභන්ති න භත්තම් පටිභාති සෝහං ආලාහනං ගන්්වා කන්දාමි කහං ඒක පුත්තකං කහං ඒක පුත්තක කහං ඒක පුත්තකාති. ඉතින් මේක නා මොකද කරන්නේ? අනේ භාගතුන් වහන්සේ එහෙම නොවී තියේද? මගේ ඉන්ද්‍රියන් විපරිණාම නොවී තියේද? මට ඉන්න එකම පුතා එයා මරණයටපත් වුණා භාගතුන් වහන්සේ. මට කණ්ඩ බොණ්ඩවත් වැටහීමක් නැහැ. මට වැඩක් පළක්වත් කරගන්න බෑ භාගතුන් වහන්සේ. ඉතින් මං නිතරම ඒ පුතා වලදාව සොහොන්ට ගිහිල්ලා මගේ පුතා කොහෙද ගියේ කියලා නිතරම අඬනවා කියලා මෙයා බුදුරයන් වහන්සේට දැනුම් දෙනවා. එතකොට තථාගතයන් වහන්සේ පින්වත්නි පිළිතුරක් දෙනවා. ඒව මේව ගහපති පියජාතිකාහි ගහපති ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා පියප්පභවිකාති. ගෘහපති ඒක එහෙමමයි. මේ යම් කෙනෙක්ට ශෝක පරිදේවයන් දුක්ඛ දෝමනස්යන් උපායාසයන් සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වෙන්නේ මේ ප්‍රිය දේවල් නිසාමයි කියලා පිළිතුරු දෙනවා. එතකොට මේකේන බුදුරයන් වහන්සේට කියනවා පින්වත්නි කිස්සනුකෝ නාමේතම් බන්තේ එවං භවිස්සති. බුදුරයන් වහන්සේ එහෙම වෙන්නේ කොහොමද? පියජාතිකා ශෝක පරිදේ දුක්ඛ දෝමනස්සු පායාසා පියප්පභවිකා. ප්‍රියජාතික දේවල් වලින් පිය දේවල් වලින් කොහොමද ශෝක පරිදේවයන් දුක්ඛ දෝමනස්සු පායාසයන් උපදින්නේ කියලා අහනවා. ප්‍රභවය වෙන්නේ කොහොමද කියලා අහනවා. පියජාතිකාහි කෝ බන්තේ ආනන්ද සෝමනස්සා පියප්පභවිකාති. ප්‍රිය දේවල් වලින්ද මේ ආනන්ද සෝමනස්සයක්. එහෙම නැත්නම් ආනන්ද කියන්නේ සතුටු වීමක්. සෝමනස් වීමක් කියන්නේ හිතෙන් සතුටු වීමක්. සිතේ සොම්නස් ස්වභාවයක් නැති වෙන්නේ භාගතුන් වහන්සේ. කොහොමද මේ දේවල් ඉඳ දුක උපදින්නේ කියලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා. අතකෝසෝ ගහපති භගවතෝ භාසිතං අනභිනන්දිත්වා පටික්කෝසිත්වා උට්ඨායසනා පක්කාමි. මේක නා මොකද කරේ? බුදුරජාණන් වහන්සේ මේ කිව්ව කතාව පිළිගන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ භාසිතයට සතුටු නොවි ප්‍රතික්ෂේප කරලා ඒ ස්ථානෙන් නැගිටලා පිටත් වෙලා යනවා. ඉතින් පින්වත්නි අද අපිට හිතෙනවා තථාගතයන් වහන්සේ හමුවේ අපි හිටියොත් තථාගතයන් වහන්සේ හමුවේ අපි කටයුතු කරොත් අපිට හැමදේම හරියයි කියලා. බලන්න පින්වත්නි මේ එක උදාහරණයක්. බුදුරජාන් වහන්සේ හමුවට ඇවිල්ලත්
බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් ලැබිලත් මේ පුද්ගලයාට තථාගතයන් වහන්සේව අඳුරගන්න බැරුණා. ඉතින් ප්‍රිය දේවල් වලින් දුක දුම්නස් උපදිනවා කිව්වට පස්සේ ඒක පිළිගන්නේ නැතුව භාගතුන් වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කරලා එතනින් නැගිටලා ඉවත් වුණා. තේනකෝපන සමයේන සම්භවුලා අක්ඛ දුත්තා. භගවතෝ අවිදුරේ අක්කේහි දිබ්බන්ති. ඉතින් මේ වෙලාවේ පින්නත්නි මේ බුදුරයන් වහන්සේට නොදුරේ බලන්න භාගතුන් වහන්සේ වැඩ ඉන්න සමයේ භාගතුන් වහන්සේට නොදුරේ ඒ සවැත් නුවර ඒ ජේතවනාරාමයට ආසන්නේ පිරිසක් සූදු කෙලියේ දෙනවා. ධාතු කැටයක් අරගෙන සූදු කෙලියේ දෙනවා. එතකොට ඒ අද වර්තමානයේ වගේ ඒ කාලෙත් පින්නත් තථාගතයන් වහන්සේ වැඩ හිටියත් එහෙම කාලේ නිකරුණේ නාස්ති කරන ඒ වගේ මිනිස්සුත් ඒ කාලේ ඉඳලා තියෙනවා. අතකෝසෝ ගාපති යේනතේ අක්ඛදුත්තා තේනුපසංකමේ. අන්න අර මිනිස්සයා මොකද කරේ? අර සූදු කෙලියේ ඉන්න මිනිස්සු ළඟට යනවා. උපසංකමිත්වා තේ අක්ඛදුත්තේ ඒතද වෝච. ඒක ඒ අක්ෂදූර්තය එහෙම නැත්නම් මේ සූදු කෙල්නායට එයා මෙන්න මෙහෙම කියනවා. ඉදාහම් බොන්තෝ යේන සමනෝ ගෝතමෝ තේනුපසංකමි. උපසංකමිත්වා සමනං ගෝතමං අභිවාදිත්වා ඒකමන්තං නිසීති. ඒකමන්තං නිසින්නං කෝ මම් බොන්තෝ සමනෝ ගෝතමෝ ඒතද වෝච. මම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ළඟට ගියා භවත්වරුනේ. යාළුවනේ මම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මුණ ගැහුණා. ඊට පස්සේ මේ සිදුවීම එයා ප්‍රකාශ කරන කොහොමද? බුදුරයන් වහන්සේ මට කිව්වා ඔබතුමාගේ හිතට අනුව නෙමෙයි ඉන්ද්‍රිය වැඩ කරන්නේ. ඉන්ද්‍රියන්ගේ විපරිණාමයක් අන්‍ය ස්වභාවයක් පේනවා. ඊට පස්සේ මං කිව්වා එහෙම නොවී තියේද බුදුරයන් වහන්සේ මට ඉන්න එකම පුතා එයා මරණයටපත් වෙලා මේ භූම දානය කරා. ඉතින් මට ඒ දුක දරා ගන්න බැරුව මං නිතරම සෝනට ගිහිල්ලා අඬනවා කොහෙද මගේ පුතා කියලා හිතා ගන්න බැරුව මට කන්නවත් විදිහක් නැහැ. මට වැඩක්වත් පළක්වත් කරගන්න විදිහක් නැහැ කියලා මං බුදුරයන් වහන්සේට කියා හිටියා. එතකොට තථාගතයන් වහන්සේ භාගතුන් වහන්සේ කිව්වා එහෙමමයි ගෘහපතිය මේ ප්‍රිය දේවල් නිසා තමයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් උපදින්නේ කියලා මට කිව්වා. ඊට පස්සේ මම බුදුරයන් වහන්සේට කිව්වා භාගතුන් වහන්සේ එහෙම වෙන්නේ කොහොමද? ප්‍රිය දේවල් වලින් හින්දා කොහොමද දුක උපදින්නේ? ප්‍රිය දේවල් හින්දා සතුටනේ උපදින්නේ කියලා මම බුදුරයන් වහන්සේට ප්‍රකාශ කරා. කියලා මේ උණු සිදුවීම අර සූදු කෙලිය යෙදෙන පිරිසට මේ ගෘහපති තුමා ප්‍රකාශ කරනවා. ඊට පස්සේ පින්වත්නි කෝණාමේතම් බන්තේ එවම් භවිෂ්‍යති පිය ජාතිකා ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස පායාසා පියප්පභවිකාති පිය ජාතිකා හිකෝ බන්තේ ආනන්ද සෝමනස්සා පියප්පභවිකාති. ඊට පස්සේ මෙයා අර සඳහන් කර විදියට මේ බුදුරයන් වහන්සේගේ වචනේ ප්‍රතික්ෂේප කරමින් මෙයා කියනවා ප්‍රිය දේවල් හින්දා දුක උපදින්න බෑ භාගතුන් වහන්සේ ප්‍රිය දේවල් හින්දා සතුට තමයි උපදින්නේ කියලා අර තථාගතයන් වහන්සේ නමක්ගේ දෙන අවවාදයක් පිළිගන්න තරම් මෙයාගේ මනස නැමුන් නෑ පින්වත්නි. තියෙන අකුසලයක විපාකයක් විදිහට වෙන්න ඇති. බලන්න භාගතුන් වහන්සේ මුණ ගැහිලා තථාගතයන් වහන්සේගේ වචනයට හිත නමන්න තරම් පින මදි වුණ හැටි සසරේ. එතකොට බලන්න මේ ධර්මයේ තියෙන වටිනාකම. ධර්මයේ නොදන්නව නම් මේ ධර්මයේ වචනයක් අපිට තේරුම් ගන්න බැරි නම් පින්නති නුවණක් නැත්තම් බුදුරයන් වහන්සේ වැස් දෙක ඉදිරිපිට ආවත් අපිට හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා තමයි පින්නත්නි අපිට මේ ධර්මයේ වැදගත් වෙන්නේ. භාගතුන් වහන්සේ වැඩ නොහිටියට පින්නත්නි මේ උතුම් ධර්ම කාරණා අපිට අදටත් මේව අහන්න දකින්න ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ ධර්මයටයි අපේ හිත යොමු කරන්න ඕනේ. ධර්මයේ ඔස්සේ අපේ ජීවිතේ මෙහෙවන්න ඕනේ. ධර්මයේ තුලින් තමයි අපිට කියලා දෙන්නේ. අපිට ඕනකමක් තියෙනවා නම් බුදුරයන් වහන්සේව දකින්න පින්නත්නි සැබෑවටම ඇත්තටම තථාගතයන් වහන්සේව දකින්න පුළුවන් වෙන කිසිම ක්‍රමයකින් නෙවෙයි මේ ධර්මයම අවබෝධ කර ගැනීමෙන් ධර්මයේ තුලින්ම තමයි භාගතුන් වහන්සේ දැක් ගන්නට හැකියාව තිබෙන්නේ. ඉතින් ඒ විදිහට මේ කෙනා බුදුරයන් වහන්සේ මේ ප්‍රතික්ෂේප කළා ගියාට පස්සේ අර පිරිසත් කියනවා අර සූදු කෙලිය යෙදෙන පිරිසත් අර පණින රිලවට ඉනිමන් බඳිනවා වගේ ඒගොල්ලොත් මෙයාගේ කතාව අනුමත කරනවා. කොහොමද? ඇත්තනේ සාමාන්‍ය පුතජන මෝඩ මනසකට තේරෙන්නේ ඇත්තනේ. ඉතින් අපිට උනත් අපි නෝනෙන් හිතන්නේ නැතුව කල්පනා කරොත් හිතනවා ඇත්තනේ. ප්‍රිය දේවල් හින්දා සතුටනේ අපිට ප්‍රිය දේවල් හින්දා සැපනේ අපිට එන්නේ. සතුටනේ එන්නේ. ආනන්ද සෝමනස්සෙන් අපේ ජීවිතයට ඇත්තරම එන්නේ කියලා මේ ප්‍රිය දේවල් නිසා උපද්දවන්නේ කියලා අපිටත් හිතෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේ දෙගොල්ලම මේ කතාව අනුමත කරා. ඉතින් මෙයා අරගොල්ලන්ටත් මේ කතාව කියලා ඒගොල්ලෝ මෙයාගේ කතාව අනුමත කරාට පස්සේ මොකද්ද? ප්‍රිය දේවල් වලින් සතුට උපදිනවා කියන කතාව මේ අක්ෂ දූර්සය එම නැත්තම් සූදු කෙලිය යෙදින මේ පිරිසත් අනුමත කරා. ඉතින් මෙයා එතනින් පිටත් වෙලා ගියා. ඊට පස්සේ පින්නත්නි
අතකෝ ඉදං කතාවත්තුන් අනුපුබ්බේන රාජන්තේ පුරම් පාවිසි. ඉතින් මේ කතාව හොම පැතිරලා නගරේ පුරා ගිහිල්ලා කොහොම හරි මේක රජතුමාගේ අන්තපුරයට පැමිණියා මේ කතාව. මොකද්ද? බුදුරජාණන් වහන්සේ කිව්වා දේශනා කරා කොහොමද මේ ප්‍රිය දේවල් නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන් උපදින බව. අතකෝ පසේ නදිකෝ සුලෝ මල්ලිකං දේවින් ආමන්තේසි. ඔන්න පසේ නදි කොසොල් රජතුමා මොකද කරේ? මල්ලිකා දේවිය තමන්ගේ ප්‍රිය වූ දේවිය ඇමෙතුවා. කතා කරලා ඉදන්තේ මල්ලිකේ සමනේන ගෞතමේන භාසිතං. මල්ලිකා මෙන්න මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් කියනවා. මොකද්ද? පිය ජාතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසා පියප්පභවිකාති. මේ ප්‍රිය දේවල් නිසා ශෝක පරිදේවයන් දුක්ඛ දෝමනස්සු උපායාසයන් ප්‍රභවී වෙනවා කියලා. එතකොට ප්‍රිය දේවල් නිසා ශෝකය කියන්නේ හැඬීම. පරිදේව කියන්නේ පපුවේ අත්ගසමින් වැළපීම. දුක්ඛ කායික දුක්ඛය, දෝමනස්ස කියන්නේ මානසික දුක්ඛය. ඉතින් මේ හැම දෙයක්ම ප්‍රිය දේවල් නිසා තමයි ප්‍රභවී වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කතාවක් කියලා තිනවා කියලා කොසල් රජතුමා මල්ලිකාවට දැනුම් දෙනවා. එතකොට පින්වත්නි මල්ලිකා දේවිය සචේතම් මහරජ භගවතා භාසිතං ඒව මේ තන්ති. යම් විදියකට මේ රජතුමනි තථාගතයන් වහන්සේ යමක් කිව්වොත් භාගතුන් වහන්සේ යමක් කිව්වොත් ඒක හැමම තමයි කියනවා. එතකොට මෙයා තුල ශ්‍රද්ධාවක් භාගතුන් වහන්සේට තිබුණා. ඉතින් පින්වත්නි මේ ධර්මයේ තුල මේ මල්ලිකා දේවියත් ඒ වගේම කොසල් රජතුමාත් මාර්ගඵලයකට ලැබුවයි කියලා මාර්ගඵලයකටපත් උනායි කියලා සඳහන් වෙන්නේ නැහැ. ඉතින් ඇතම් තැනක කතා වෙනවා, ඇතම් තැනක දැක්වෙනවා මේ මල්ලිකා දේවියත් කොසල් රජතුමාත් මතු බුදු භවයේ සඳහා මේ පෙරම් පුරන බෝධිසත්වවරු නිසා මෙයට මේ ධර්මයේ අවබෝධ වුණා කියලා. මොකද මේ කොසල් රජතුමා කියන්නේ බුදුරජාණන් වහන්සේ බොහෝ කාලයක් ඇසුරු කරා. බොහෝ සූත්‍ර සඳහන් වෙනවා කොසල් රජතුමා භාගතුන් වහන්සේත් එක්ක ධර්ම කතාවේ යෙදුණු. නමුත් මාර්ගඵලයක් ලැබු තැනක් දැක්වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ විදිය අර්ථයක් මතයක් ධර්මයේ තුල දැක්වෙන්නේ. මල්ලිකා දේවියත් එහෙමයි අනාගතයේ බුදුබව ප්‍රාර්ථනා කරන බෝධිසත්වයන් විදිහට ඇතැම් තැනක දැක්වෙනවා. ඊට පස්සේ ඒ විදිහට මල්ලිකා දේවිය ප්‍රකාශ කරාට පස්සේ ඒවමෙවම් පනායම් මල්ලිකා යඤ්ඤ දේව සමනෝ ගෝතමෝ භාසති තන් තදේවස්ස අබ්බනුමෝදති. සචේතම් මහරජ භගවතා භාසිතං ඒව මේ තන්ති. මල්ලිකාව නුඹ යම් විදියට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මොකක් හරි කියනවනම් ඒකේ ඒ විදියටම අබ්බනුමෝදති අභි අනුමෝදති මහා ඉහලින් ඒක පිළිගන්නවා. ඒකල කියනවා මට මේ ඉතින් භාගතුන් මේ රජතුමුනි භාගතුන් වහන්සේ මොකක් හරි දේශනා කරා නම් ආ ඒක හැම තමයි කියලා කියනවා කියලා එයා නොසතුරු ප්‍රකාශ කරනවා. ඊට පස්සේ කියනවා සේතාපි නාම ආචාර්යෝ යඤ්ඤ දේව අන්තේවාසිකස්ස භාසති තන් තදේවස්ස අන්තේවාසී අබ්බනුමෝදති. ඒව මේතං ආචාර්යා ඒව මේතං ආචාර්යාති. ඉතින් කියනවා උඹ ඉතින් හරියට අර ගුරුවරයෙක් තමන්ගේ ගෝලයට යමක් කියද්දී ඒ ගෝලයා එහෙමයි ආචාර්යතුමුනි එහෙමයි ඇදුරුතුමුනි එක කියලා පිළිගන්නවා වගේ උඹත් ඉතින් බුදුරජාණන් වහන්සේ මොකක් හරි කිව්වොත් ඒ හැම එකටම පිළිගන්නවා කියලා කොසල් රජතුමා මල්ලිකා දේවියට නොසතුට ප්‍රකාශ කරනවා. ඊට පස්සේ කොසල් රජතුමා මල්ලිකාවට චරපරේ මල්ලිකෝ විනස්සාති. මල්ලිකා මෙතනින් ඉවත් වෙන්න. මෙතනින් පිටත් වෙලා යනවා කියලා අතනින් මල්ලිකාව ඉවත් කරලා දානවා. එහෙම නැත්නම් එලවලා දානවා ඒ ඉන්න තැනින්. ඊට පස්සේ මල්ලිකා දේවිය මොකද කරන්න පින්වත්නි? අතකෝ මල්ලිකා දේවි නාලි ජංගම් බ්‍රාහ්මණං ආමන්තේසි. නාලි ජංග කියන බ්‍රාහ්මණයට මල්ලිකා දේවිය විසින් කතා කරලා එහි තුම් බ්‍රාහ්මණ යේන භගවත් තේන උපසංකමිත්තා මම වචනේන භගවතෝ පාදී සිරසා වන්දාහි. අප්පා බාධං අප්පා තංකාන් ලහුට්ඨානම් බලම් පහසු විහාරම් පුච්ච. මගේ වචනෙන් තථාගතයන් වහන්සේ පා වඳින්න මගේ වචනෙන් භාගතුන් වහන්සේගේ පාදයන් මගේ සිරසින් වන්දනා කරන්න. සිරසින් වන්දනා කරලා මෙන්න මෙහෙමත් අහන්න භාගතුන් වහන්සේගේ. මල්ලිකා භන්තේ දේවී භගවතෝ පාදී සිරසා වන්දති. අප්පබාධං අප්පාතංකං ලහුට්ඨානම් බලම් පහසු විහාරම් පුච්චති. භාගතුන් වහන්සේ මල්ලිකා දේවිය ඔබ වහන්සේගේ පාද දෙපා සිරසින් නමදිනවා. ඒ විතරක් නෙමෙයි ඔබ වහන්සේගේ යහපත් සෞඛ්‍ය පහසු විහරණය ගැනත් විමසනවා කියලා මේ භාගතුන් වහන්සේට දැනුම් දෙන්න කියලා
වන්දනා කරලා භාගතුන් වහන්සේට දැනුම් දෙන්න කියලා මේ නාලිජංග බ්‍රාහ්මණයට මල්ලිකාව ප්‍රකාශ කරනවා. ඉතින් බලන්න පින්වත්නි අද කාලේ වුණත් අපිට කරන්න පුළුවන් පින්කමක්. යම් කිසි කෙනෙක් පන්සලකට යනවා නම් තථාගතයන් වහන්සේ වඳින්න ස්වර්ණමාලී මහා චෛත්‍ය භූමියට යනවා නම් බුදුරු පියාණන් වහන්සේ වන්දනා කරන්න. අපිට කියන්න පුළුවන් මේ ඔබතුමා මගේ නමින් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න කියලා අපිට කෙනෙකුට කියන්න පුළුවන්. ඒ කෙනෙක් වන්දනා කරනවා නම් අනුමෝදන් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මෙන්න මේ පුරුද මේ සිරිත බොහෝ සූත්‍රවල දැක්වෙනවා. කවුරු හරි කෙනෙක් තමන්ගේ ඥාතියෙක් ළඟ කෙනෙක් තථාගතයන් වහන්සේ හමුවට යනවනම් භික්ෂු සංඝයා ළඟට ගිහිල්ලා වන්දනා කරන්න යනවනම් හැම වෙලේම කියනවා මට යන්න බැරි නම් මම භාගතුන් වහන්සේ වන්දනා කරනවා කියලා අර තමන්ගේ කුසල චේතනාව අර කෙනා යන වන්දනා කරන්න යන කෙනාට ප්‍රකාශ කරනවා. ඉතින් ඒක බොහොම වටිනා පුරුද්දක් අපිට වුණත් ඇති කරගන්න. ඊට පස්සේ අහන්න කියනවා දැන් සැප පහසු විහරණය බුදුරජාණන් වහන්සේගේ විමසලා මෙන්න මෙහෙමත් කියන්න කියනවා. වාසිතානුකෝ බන්තේ භගවතා ඒසා වාචා පිය ජාතිකා ශෝක පරිදේ දුක්ඛ දෝමනස්සු පායාසා පියප් අභවිකාති. භාගතුන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් උත් කියලා තියෙනවද? භාගතුන් වහන්සේ මේ ප්‍රිය දේවල් නිසා ශෝක පරිදේ දුක්ඛ දෝමනස්සයන් උපදිනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරාද කියලා අහන්න කියනවා. ඊට පස්සේ යතාච්ච තේ භගවා ව්‍යාකරෝති තථාතං සාදුකං උග්ගහෙත්වා මමං ආරෝචෙය්‍යාසි. භාගතුන් වහන්සේ යමක් ඔබට කියනවා නම් දේශනා කරනවා නම් ඒක හොඳට ඉගෙනගෙන ඒ ටික මට ඇවිල්ලා ප්‍රකාශ කරන්න කියලා මේ නාලිජංග බ්‍රාහ්මණයට මල්ලිකා දේවිය දැනුම් දෙනවා. තථාතං සාදුකං උග්ගහෙත්වා මමං ආරෝචෙය්‍යාසි. නයි තථාගතා විතතම් බණන්තිති. භාගතුන් වහන්සේ එහෙම නිෂ්කාරණ කතාවක් විතත කතාවක් දේශනා කරන්නේ නැහැ කියලා මල්ලිකාව පිළිතුරු දෙනවා. එවම් බොහෝතීතිකෝ නාලිජංගෝ බ්‍රාහ්මණෝ මල්ලිකාය දේවියා පටිසුත්තා යේන භගවා තේනුපසංකම උපසංකමිත්වා භගවතා සද්දින් සම්මෝදි සම්මෝදනියං කතං සාරාණීයං විතිසාරෙත්වා ඒකමත්තන් සීදි. භාගතුන් වහන්සේ ළඟට මේ නාලිජංග බ්‍රාහ්මණයා ගිහිල්ලා වන්දනා කරලා ඒකත් පස්ස හිටියා. ඒකමත්තන් නිසින්නෝකෝ නාලිජංගෝ බ්‍රාහ්මණෝ භගවන්තං ඒතද වෝච. ඒ ඉඳලා මෙන්න මේ විදිහට කිව්වා. මේ මල්ලිකා දේවිය අර ප්‍රකාශ කරපු විදිහට වන්දනා කරලා බුදුරයන් වහන්සේගේ සුව දුක් විමසලා අර කාරණාවත් භාගතුන් වහන්සේගේ විමසුවා. ඇත්තද භාගතුන් වහන්සේ මේ ප්‍රිය දේවල් වලින්ද දුක් දෝමනසයන් උපදිනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ කතාව ඇත්තද කියලාත් විමසුවා. එතකොට ඒ ඇමතිතුමාට එහෙම නැත්නම් ඒ බ්‍රාහ්මණයට නාලිජංග බ්‍රාහ්මණයට තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒව මේතං බ්‍රාහ්මණ පිය ජාතිකායිකෝ බ්‍රාහ්මණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස උපායාසා පියප්පභවිකාති. එහෙමයි බ්‍රාහ්මණේ මේ ශෝක පරිදේ දුක් දෝමනස් ප්‍රිය දේවල් ඉන්නමයි උපදින්නේ කියලා බුදුරජාණන් වහන්සේ නැවතත් පිළිතුරු දෙනවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කරනවා තදමිනාපේතම් බ්‍රාහ්මණ පරියායේන වේදිතබ්බං. බ්‍රාහ්මණේ ඒ කාරණාව මෙන්න මේ පරියායනොත් අපිට දැනගන්න පුළුවන්. කොහොමද? භූත පුවම් බ්‍රාහ්මණ එමිස්සායව සාවත්තිය අඤ්ඤතරස්සායිත්‍ය මාතා කාලමකාසී. බොහෝ කලකට කලින් මේ සවැත් නුවරම එක්තරා ස්ත්‍රියකගේ අම්මා නැති වුණා. සා තස්සා කාලකිරියාය උම්මත්තිකා කිත්ත චිත්තා රතියාය රතියං සිංහාටකේන සිංහාටකං උපසංගමිත්වා ඒව මාහ. අම්මා නැති වුණ දුකට මෙයා මොකද කරේ? උම්මත්තක භාවයට පත් වෙලා කිත්ත චිත්තා වික්ෂිප්ත සිතක් ඇති කරගෙන රතියාය රතියං වීතියෙන් වීතියට ගිහිල්ලා සිංහාටකේන සිංහාටකං හන්දියෙන් හන්දියට ගිහිල්ලා මෙන්න මෙහෙම කිව්වා. කෑ ගහනවා කොහොමද? අපි මේ මාතරං අද්දසතහති. මගේ අම්මා දැක්කද කියලා කෑ ගහා හන්දියක් ගන්න පාරක් ගන්න ගියා කියනවා. ඉමිනාකෝ ඒතම් බ්‍රාහ්මණ පරියායේන වේදිතබ්බං යතා පියජාතිකා ශෝක පරිදේ දුක්ඛ දෝමනස්සු පායාසා පියප්පභවිකාති. අන්න බ්‍රාහ්මණය මෙන්න මේ කාරණාවෙත් දැනගන්න මේ ප්‍රිය දේවල් වලින් හින්දම තමයි ශෝක පරිදේ දුක්ඛ දෝමනස්සු පායාසයන් උපදින්නේ කියලා. ඉතින් පින්වත්නි දැන් මේක අහපු අපිට දැන් මේ ස්ත්‍රියගේ පෙළ වාසය කරපු ස්ත්‍රියගේ අම්මා කෙනෙක් නැති වෙලා ඒ ස්ත්‍රිය අම්මා මැරුණු දුකට හන්දියක් පාරක් ගන්න දුව උම්මත්තකව විසුරුණු හිත ඇතුව ගිහිල්ලා කෑ ගහමින් ඇඬුවා. දැන් අපිට ඒක ඇහුවා කියලා අපිට අඬන්න හිතෙනවද? අපි අඬන්නේ නැහනේ. මොකද ඒ කෙනාට අඬන්න උනේ පින්වත්නි ඒ කෙනා තමන්ගේ අම්මට දැඩි ලෙස තමන්ගේ අම්මා ප්‍රිය දෙයක් කියලා හිතපු නිසා තමයි ඒ අම්මා වෙනුවෙන් එයා ඇඬුවේ පාරක් ගන්න.
අපිට අඬන්න හිතෙන්නේ නැත්තේ ඇයි? අපි ඒ අම්මා අපිට ප්‍රිය දෙයක් තරම් වටෙන්නේ නැහැ. යම් විදියකින් අපේ අම්මා නැතුනොත් අපේ අම්මා මරණයටපත් වුණොත් අන්න අපිටත් එනවා ඒ විදිය තරම් දුක අඬන්න තරම් උම්මත්ත භාවයටපත් වෙන්න වික්ෂිප්ත සිතක් ඇති වෙන තරම් අපිටත් අඬන්න පුළුවන්. මොකද අපේ අම්මට අපි බැඳලා ඉන්න නිසා. ඉතින් ඒ කාරණාවත් පින්නත් අපිට මේ ප්‍රිය දේවල් හින්දා දුක උපදිනවා කියන එක බොහෝ පැහැදිලි වෙනවා. ඉතින් ඒ විදිහටම ඒ වගේම ස්ත්‍රියක්ගේ පියක් ඒ විදිහේ උපමාවකින් පෙන්වනවා. ඒ වගේම පියෙක් මැරුණු දුකට ඒ විදිහටම කරා, සහෝදරයෙක් නැති වුණු දුකටත් ඒ විදිහටම කරා. ඒ වගේම නැගණියක් නැති වුණු දුකට, පුතෙක් නැති වුණු දුකට, දුවෙක් නැති වුණු දුකට, සාමිකෝ ඒ කියන්නේ ස්වාමියා නැති වුණු දුකට අර විදිහටම පාරක් ගානේ හන්දියක් ගානේ උමතු සිත් ඇතිව, වික්ෂිප්ත සිත් ඇතිව ගිහිල්ලා අනේ මගේ ස්වාමියා දැක්කද, අනේ මගේ ස්වාමියා දැක්කද කියා කෑ ගහා ඇඬුවා. ඒ ඇඬුවේ ඒ ස්වාමියා Tamanට ප්‍රිය දෙයක් වුණ හින්දා. ස්වාමියා Tamanට ප්‍රිය වුණ නැත්තම් එහෙම අඬන්න හේතු නැහැ. ඉතින් ඒ නිසාම අපිට තේරෙනවා බ්‍රාහ්මණයට පැහැදිලි කරනවා මේ ප්‍රිය දේවල් හින්දාම තමයි දුක උපදින්නේ කියලා. ඊට පස්සේ පින්වත්නි තවත් පදයකින් පැහැදිලි කරනවා ස්ත්‍රියක් ගැන මේ විදිහට උපමා කිහිපයක් දීලා ඒ වගේම දෙනවා ඉමිනාපිකෝ ඒතම් බ්‍රාහ්මණ පරයයන වේිතබ්බ. බ්‍රාහ්මණ මෙන්න මේ පරයයනුත් එක දැනගන්න. යථා පිය ජාතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා පියප්පභවිකාති. යම්සේ ප්‍රිය දේවල් නිසා තමයි ශෝක පරිදේවයන් දුක්ඛ දෝමනස් උපායාසයන් උපදින්නේ කියලා. ඉතින් ඒ විදිහම මේ පෙර මේ සවත් නුවරම එක්තරා පුරුෂයෙක් හිටියා. ඒ පුරුෂයාගෙත් අම්මා නැති වුණා. අම්මා නැති වුණ දුකට ඒ පුරුෂයාත් මොකද කරේ? ඒක දරා ගන්න බැරුව හන්දියක් ගානේ පාරක් ගානේ වික්ෂිප්ත සිත් ඇතිව. ඒ වගේම උම්මත්තක සිතක් ඇතිව අර ඒ දුක දරා ගන්න බැරුව අම්මා කොහෙද කියා කෑ ගහා ඇඬුවා. ඒ විදිහට මේ එක්තරා පුරුෂයෙක් තමන්ගේ තාත්තා නැති වුණ දුකට, තමන්ගේ සහෝදරයා නැති වුණ දුකට, ඒ වගේම දුව පුතා නැති වුණ දුකට මේ විදිහට උපමා කීපයක් මේ පෙන්වන්නේ. ඒ හැම අවස්ථාවකදීම ඒ අදාළ ඥාති කෙනාගේ නම කියමින් හන්දියක් ගානේ පාරක් ගානේ මේ ගිහිල්ලා අඬමින් අර තමන්ගේ දුක් දෝමනස් ප්‍රදර්ශනය කරා. එතකොට මේ හැම දුක් දෝමනස් උපදින්න හේතු වෙන්නේ පින්වත්නි මේ ප්‍රිය දෙයක් නිසා, තමන්ගේ යන හැඟීමෙන් බැඳුණු නිසා. ඉතින් අර මුලින් සඳහන් කරපු ගාථාවේ අර්ථයත් අපිට පණාවකට පැහැදිලි වෙනවා. මොකද්ද? බාලයා හිතනවා පුත්තාමත්ති ධනම්මත්ති. මට පුත්තෝ ඉන්නවා, මට ධනෙ තියෙනවා. නමුත් අත්තායි අත්තනොනත්ති කුතෝ පුත්තෝ කුතෝ ධන. තමන්ට තමන්වත් නැති කල්ලි මොන ධනයක්ද මොන පුත්තුද? ඉතින් මේ කාරණාව අපේ ජීවිතවලින් විමසා බලා බැලිය යුතුම කාරණාවක්. ඉතින් ඒ විදිහට උපමා දීලා තථාගතයන් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කරනවා ඉමිනාපිකෝ ඒතම් බ්‍රාහ්මණ පරයයන වේදිතබ්බං යථා පීජාතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායසා පියප්පභවිකාති. අන්න මේ හැම පරයයකම දැනගන්න බ්‍රාහ්මණය මේ ප්‍රිය දේවල් නිසාම තමයි දුක් දුම්නස් උපදින්නේ කියලා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ වෙනවාසේ තව උපමාවක් පෙන්නනවා භූත බුබ්බම් බ්‍රාහ්මණ ඉමිස්සායේව සාවත්ත්‍යා අඤ්ඤතරා ඉත්ති ඥාති කුලං ආගමාසි. ඉතින් එක්තරා ස්ත්‍රියක් මේ සවැත් නුවර වාසය කරපු තමන්ගේ ඥාති කුලයට ගියා. තස්සාතේ ඥාතකා සාමිකා අච්චින්දිත්වා අඤ්ඤස්ස ධාතුකාමා. ඉතින් මෙයාගේ ඥාතියෝ ටික මොකද කරන්නේ? මෙයාට ඒ වෙනකොට ඉඳලා තියෙනවා ස්වාමියෙක්. සාමිකා අච්චින්දිත්වා අඤ්ඤස්ස ධාතුකාමා. මේ ඥාතියෝ කැමති. එයාගේ නෑ ඒ ස්ත්‍රියගේ අම්මා තාත්තා හරි වෙන්නේ නැති ඒ අය කැමති අර තමන්ගේ ස්ත්‍රියගේ ස්වාමියා එහෙම නැත්නම් තමන් කසාද බැඳලා ඉන්න ස්වාමියා වෙන කෙනෙකුට ස්වාමියාගෙන් මේ ස්ත්‍රිය වෙන් කළා තව කෙනෙකුට දෙන්න තමයි මේ ඥාති කැමති. ඥාතියෝ ටික කැමති. සාචතං න ඉච්ඡති. හැබැයි අය ඒකට කැමති නැහැ. අතකෝසා ඉත්ති සාමිකං හේත දෝච. ඉතින් එයා අර ඥාතින්ගෙන් මිදිලා ගිහිල්ලා අර ස්වාමියාට මෙහෙම කියනවා. ඉමේ මං අයිය පුත්ත ඥාතකා තයා අච්චින්දිත්වා අඤ්ඤස්ස ධාතුකාම අහංචතං න ඉච්ඡාමීති. මේ ආර්ය පුත්‍රයනි ස්වාමියාට කතා කරලා ස්වාමීනි ආර්ය පුත්‍රයනි මගේ ඥාතින් මං ඔයාට දෙනවට කැමති නැහැ. මං වෙන කෙනෙක්ට දෙන්න හදනවා. හැබැයි මං එයාට කැමති නැහැ. ඊට පස්සේ මොකද කරේ පින්වත්නි? අතකෝසෝ පුරිසෝ තං ඉත්තිං විදා චෙත්වා අත්තානං ඕපාදේසි. මොකද අර පුරුෂයා මොකද්ද කරේ? ස්ත්‍රිය පින්වත්නි විදා චෙත්වා දෙකට කපනවා කියනවා.
අත්තානං ඕපාදේසි. ඔහු තමන්වත් කපා ගන්නවා කියන අට කතාව තුළ පැහැදිලි කරනවා තමන්ගේ කුස එහෙම නැත්නම් බඩ කපාගෙන සම්පූර්ණ මේ දෙන්නම මරණයටපත් වෙනවා කියනවා. උභෝ පෙච්ච භවිස්සාමාති. අපි දෙන්නම මතු භවයේ එකට එමු කියලා හිතාගෙන අර ස්ත්‍රියත් මරලා අර පුරුෂයා තමාවත් මරාගෙන මරණයටපත් වෙනවා. ඉතින් පින්වත්නි එහෙම දෙයක් කරගන්න මොකද හේතු උනේ? ඒ දෙන්න සාමාන්‍ය ස්ත්‍රියක් සාමාන්‍ය පුරුෂයෙක් නම් ඒ විදිහ දෙයක් කරගන්නේද? නෑ. මේ දෙන්න එකිනෙකා කෙරේ දැඩි ලෙස බැඳුණු නිසා, එකිනෙකා කෙරේ ප්‍රිය ස්වභාවයෙන් බලපු නිසා දැඩි වූ ප්‍රිය ස්වභාවය. ඔයා නැතුව මට ඉන්න බෑ, මම නැතුව ඔයාට ඉන්න බෑ කියන තරම් ලොකු බැඳීමකින් බැඳුණු නිසා තමයි ඒ විදිය තමන් අර මේ ජීවිතයේ මේ ලැබිලා තියෙන මනුස්සාත්මෙන් නැති කරගෙන මතු භවයක එකට එන්න ලැබේවා කියලා හිතාගෙන ජීවිතය තොර කරගත්තේ. බලන්න එතන වුණ අකුසලේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නාලිජංග බ්‍රාහ්මණයට ඉමිනාපිකෝ ඒතම් බ්‍රාහ්මණ පරියායන වේදිතබ්බං යථාපේ ජාතිකා ශෝක පරිදේ දුක්ඛ දොමනසු පායාසා පියප්පභවිකාති. අන්න බ්‍රාහ්මණ මේ පරියායනුත් තේරුම් ගන්න මේ ප්‍රිය දේවල් නිසාම තමයි දුක් දොම්නස් ශෝක පරිදේවයන් දෝමනස් උපායාසයන් උපදින්නේම කියලා බුදුරජාණන් වහන්සේ තවදුරටත් මේ කාරණාව තහවුරු කරනවා. අතකෝ නාලිජංගෝ බ්‍රාහ්මණෝ භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායසනා යේන මල්ලිකා දේවි තේන උපසංකමේ. ඉතින් නාලිජංග බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා තථාගතයන් වහන්සේට ගෞරවයෙන් වන්දනාමාන කරගෙන එතනින් පිටත් වෙලා මල්ලිකා දේවිය හමුවට යනවා. ගිහිල්ලා මල්ලිකා දේවියට භාගතුන් වහන්සේත් එක්ක වුණු කතා සංලාපය බුදුරජාණන් වහන්සේ සමග වුණු සිදුවීම මල්ලිකා දේවියට ප්‍රකාශ කරනවා. අර බුදුරජාණන් වහන්සේ කිව්ව උපමාත් සහිතව. ඊට පස්සේ මල්ලිකා දේවිය මොකද කරන්නේ? අතකෝ මල්ලිකා දේවි යේන රාජා පසේ නදී කෝසලෝ තේන උපසංකමී උපසංකමිත්වා රාජානම් පසේ නදීන් කෝසලං ඒතද වෝච. ඉතින් කොසල් රජතුමාට මල්ලිකා දේවිය හිමීට ලං වෙලා මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා. තංකින් මඤ්ඤසි මහරජ පියාතේ වජිරා කුමාරීති. රජතුමනි ඔබ මොකද්ද හිතන්නේ? ඔබට මේ වජිරා කුමාරිකාව ප්‍රියයිද කියලා අහනවා. බලන්න මෙතනදී අර පවුලක වුණත් ගත්තම අර බිරිඳ සහ ස්වාමියා අතර යම්කිසි ස්වාමියා යම් තරහක් ස්වභාවයක් ගැටිලා ඉන්නවා නම් බිරිඳ සමග එකපාරටම ස්වාමියාට තමන් ගැන කියන්නේ. ඉතින් මේ වෙලාවේ මේ මල්ලිකා දේවිය තමන් ගැන කියන්න යන්නේ නැහැ. තමන් ප්‍රියයිද කියලා ඇහුවේ නැහැ. කෙලින්ම ඇහුවේ මේ වජිරා කුමාරි ප්‍රියයිද කියලා. මොකද අර එලවගත්තු කලින් එලෙව්වනේ තමන් හිටපු තැනේ. ඒ නිසා තමයි මෙතන මේ තමන් ගැන නොකියා වජිරා කුමාරි ගැන මුලින්ම කියන්නේ කියලා අට කතාව තුලත් පැහැදිලි කරනවා. එතකොට කොසල් රජතුමා පින්නන්ති පිළිතුරු දෙන මල්ලිකාවට ඒව මල්ලිකේ පියා මේ වජිරා කුමාරීති. මල්ලිකාව එහෙමයි. මේ වජිරාව මට බොහෝ ප්‍රියයි කියනවා. තංකින් මඤ්ඤසි මහරජ වජිරියාතේ කුමාරියා විපරිණාම අඤ්ඤාත භාවා uppajjeyun ශෝක පරිදේ දුක්ඛ දෝමනස්සු පායාසාති. රජතුමනි ඔබ මොකද්ද හිතන්නේ? මේ ඔබට ප්‍රිය වූ මේ වජිරා කුමාරිකාවට මොකක් හරි විපරිණාමයක් මොකක් හරි අන්‍ය ස්වභාවයක් ඉපදුනොත් ඔබතුමාට ශෝක පරිදේවයන් දුක්ඛ දෝමනස උපායාසයන් උපදිනවද කියලා අහනවා. වජිරියා මේ මල්ලිකේ කුමාරියා විපරිණාමඤ්ඤාතා භාවා ජීවිතස්ස පිසියා ආඤ්ඤ තත්තං කිම්පන මේනේ uppajjissanti ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාසාති. මල්ලිකාව මේ වජිරා කියන කුමාරිකාවට මගේ කුමාරිකාවට මොකක් හරි වුණොත් මගේ ජීවිතේට පවා වෙනසක් අනතුරක් වෙන්න පුළුවන්. ඉතින් මට ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාසං නොයිපදී තීද කියලා. ඉදං කෝතේ මහරජ මල්ලිකා පිළිතුරු දෙනවා. ඉදං කෝතම් මහරජ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සන්දහයි වාසිතං පිය ජාතිකා ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාසා පියප්පභවිකායති. එහෙනම් මහරජතුමනි දැනගන්න ඒ ඥානතා සියල්ල දන්න පස්සතා සියල්ල දකින අරහතා සියලු පූජාවන්ට සුදුසු සම්මා සම්බුද්ධේන ඒ වගේම ඒ කියන්නේ තමන් විසින්ම සියලු ධර්මයන් අවබෝධ කරපු බුදුරයන් වහන්සේ මෙන්න මේ නිසයි දේශනා කරේ පිය ජාතිකා ශෝක පරිදේ දුක්ඛ දෝමනස්සු පායාසා පියප්පභවිකාති. මේ සියලුම ශෝක පරිදේ දුක් දෝමනස්යන් උපදින්නේ ප්‍රිය දේවල් නිසාම කියලා අන්න ඒ නිසයි රජතුමනි භාගතුන් වහන්සේ දේශනා කරේ කියලා මල්ලිකාව රජතුමාට කාරණාව පැහැදිලි කරනවා. ඊට පස්සේ එතනින් නවතින්නේ නැහැ පින්වත්නි. මේ මල්ලිකාව රජතුමාගෙන් අහනවා තංකින් මඤ්ඤසි මහරජ පියාතේ වාසභා කත්තියාති.
රාජතුමනි ඔබ මොකද්ද හිතන්නේ? ඔබ වාසභ කත්තිය කියන මේ තමන්ගේ ප්‍රිය වූ ඒ බිරිඳට ඔබතුමා කැමතිද කියලා අහනවා. ඒතර රාජතුමා පිළිතුරු දෙනවා ඒවම් මල්ලිකේ පියාමේ වාසභා කත්තිය ඇති. මල්ලිකාවනි මේ වාසභ කත්තිය මට බොහොම ප්‍රියයි කියලා. ඉතින් වාසභ කත්තිය කියන්නේ අපි අහලා තියෙනවා කොසල් රජතුමා පින්වත්නි ශාක්‍ය කුලයෙන් අර දාසියක් විවාහ කරගත්තේ. ඒ විවාහ කරගත්ත දාසිය තමයි අර ශාක්‍ය කුලයේත් එක්ක නෑකමක් හදාගන්න ඕන නිසා ඒ විවාහ කරගත්තු ඒ දාසිය තමයි කොසල් රජතුමාගේ බිරිඳක් විදිහට වාසය කරන ඇය තමයි වාසභ කත්තිය. ඉතින් රජතුමා මෑටත් බොහොම ආදරේ. එතකොට තවදුරටත් අහනවා මේ මල්ලිකාව තංකිම්මඤ්ඤසි මහරාජ වාසභායතේ කත්තියාය විපරිණාමඤ්ඤාතා භාවා උපජ්ජේන ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස පායාසාති. රජතුමනි යම් විදියකට මේ වාසභ කත්තියාවට යම් විපරිණාමයක් අන්‍ය ස්වභාවයකටපත් වුණොත් ඔබතුමාට ශෝක පරිදේවයන් උපදිනවද කියලා අහනවා. එතකොට කොසල් රජතුමා පිළිතුරු දෙනවා වාසභාය මේ මල්ලිකේ කත්තියාය විපරිණාමඤ්ඤාතා භාවා ජීතස්ස පිශාඤ්ඤතත්තං. මල්ලිකාවනි මේ වාසභ කත්තියාවට මොන හරි වුණොත් එහෙම මගේ ජීවිතේට පවා යමක් වෙන්න පුළුවන්. කිම් පනමේ න උපජ්ජිසන්ති ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස පායාසේ. ඉතින් කොහොම මට දුක් දුම්නස් නොයිපදී තියෙවිද කියලා එයාටත් පිළිතුරු දෙනවා. එහෙනම් මල්ලිකා පිළිතුරු දෙනවා ඉදං කෝතම් මහරජ තේන භගවතා ඥානතා පස්සත අරහතෝ සම්මා සම්බුද්දේන සන්දාය භාසිතං. එහෙනම් රජතුමනි මෙන්න මේ නිසාම තමයි සියල්ල දකින සියල්ල දන්න සම්්‍යක් සම්බුද්ධ වූ බුදුරජාන් වහන්සේ මේ දේශනා කරේ මේ සියලු දේවල් මේ සියලු දුක් දෝමනස්යන් උපායාසයන් මේ ප්‍රිය දේවල් හින්දාම උපදින්නේ කියලා. ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි පින්නත් මේ විරුඩා කුමාරයා ගැනත් විරුඩා සේනාපතිය ගැනත් මල්ලිකා දේවි මේ දින විමසනවා. එතකොට විරුඩා කුමාරයාට මොකක් හරි වුණොත් රජතුමාට දුකක් නොඋපදීද කියලා අහනවා. විරුඩා කුමාරයාටත් ප්‍රකාශ කරනවා විරුඩා කුමාරයාට යමක් වුණොත් මගේ ජීවිතයේ පවා යමක් වෙන්න පුළුවන්. ඉතින් මට දුක් දුම්නස් නොවී තියේද කියලා අර විදිහටම ප්‍රකාශ කරනවා. අන්න ඒ විදිහටම එතකොට බුදුරන් වහන්සේ සියල්ල දන්න සියල්ල දකින බුදුරන් වහන්සේ මේ ප්‍රිය දේවල් නිසාම තමයි දුක උපදින්නේ කියලා නැවතත් පැහැදිලි කරනවා. ඊට පස්සේ අන්තිමට තමයි පින්වත්නි මල්ලිකා දේවිය තමන් ගැන අහන්නේ. මොකද ඒකට හේතුව අර විදිහට එකපාරටම මුලින් ගිහිල්ලා මං ගැන ඇහුවා නම් ඒ වෙලාවේදී රජතුමාට තරහ ගිහිල්ලා හිටියේ. රජතුමා එලව ගන්න හින්දා තමයි මේ අන්තිමටම ඇවිල්ලා මල්ලිකාව අහනවා තංකිම්මඤ්ඤසි මහරජ පියාතේ අහන්ති. රජතුමනි ඔබට මාව ප්‍රියයිද කියලා අහනවා. ඒවම් මල්ලිකේ පියාමේ සිතුවන්ති. මල්ලිකාව නුඹ මට ප්‍රියයි කියනවා. තංකිම්මඤ්ඤසි මහරජ මහියන්තේ විපරිණාමඤ්ඤාතා භාව උපජ්ජේන ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස පායාසාති. රජතුමනි යම් විදියකට ඔබට මට යම් අනතුරක් විපරිණාමයක් අන්‍ය ස්වභාවයක් වුණොත් එහෙම ඔබතුමාට දුක උපදිනවද කියලා අහනවා. තුයං හි මේ මල්ලිකේ විපරිණාමඤ්ඤාතා භාව ජීතස්ස පිසියාඤ්ඤතත්තං. මල්ලිකාව නුඹට මොකක් හරි වුණොත් එහෙම මට මගේ ජීවිතයට පවා යම් අනතුරක් අන්‍ය ස්වභාවයක් වෙන්න පුළුවන්. කිම්පන මේ නේ උපජ්ජින්සන්ති ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස පායාසේ. මට දුකක් නූපදී තියෙන්නේ කොහොමද කියලා අහනවා. ඒ කියන්නේ රජතුමා බොහෝ මල්ලිකා දේවියටත් බොහෝ ආදරය ගෞරවය දක්වමින් තමයි ජීවිතය ගත කරලා තියෙන්නේ. අන්න එහෙනම් රජතුමුනි මේ හැම පරයයම දැනගන්න තථාගතයන් වහන්සේ මේ ප්‍රිය දේවල් නිසා ශෝක පරිදේ දුක්ඛ දෝමනස්ස උපායාස උපදිනවා කිව්වේම මෙන්න මේ නිසා තමයි කියලා රජතුමාගේ අර තිබුණු අපහැදීම රජතුමාගේ අනවබෝධය බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිගන්න බැරිකම මල්ලිකා දේවිය විසින් දුරු කරලා දානවා. ඉතින් පින්වත්නි මේ විදිහට තමයි අපි කටයුතු කරන්න ඕනේ. අපිට ධර්මයක් තේරෙනවා නම් අපේ සත්පුරුෂකමක් තමයි ඒ අපිට වැටහෙන ධර්ම කාරණාව අපිට යම් කෙනෙක්ට පුළුවන්කම තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහිව පහදන්න ධර්ම රත්නය කෙරෙහි පහදන්න සංඝ රත්නය කෙරෙහි පහදන්න ඒක අපි තුල පවතින සත්පුරුෂ ගතියක්. ඉතින් ඒක ධර්ම දානයක් වෙනවා අපිට ඒ සියලු දානයන් අතර අග්‍රූ ධර්ම දානයක් පවා වෙනවා. ඉතින් අද කාලේ අපිට මේ විදිහට බුදුරජාණන් වහන්සේ ළඟට කෙනෙක්ව යවන්න හැකියාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියන කතාව බුදුරජාණන් වහන්සේගෙන් අහලා දැනගන්න හැකියාවක් නැහැ. ඉතින් ඒකට අපිට තියෙන ක්‍රමය තමයි මේ සූත්‍ර ධර්මයන් ඇසුරු නිසුරු කරගෙන ධර්ම දේශනා කරන ඒ උත්තම ස්වාමීන් වහන්සේලා හොයාගෙන ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා ශ්‍රවණය කරලා ඊට පස්සේ ඊට අනුව එතනින් විතරක් නොනැවති මේ ත්‍රිපිටක ධර්මයන් පුළුවන් විදිහට අධ්‍යයනය කරමින් මේ වගේ සූත්‍ර බලන්න හැකියාවද තියෙනවා තාක්ෂණය ඔස්සේ පවා. ඉතින් මේ ධර්ම කාරණා අපේ ජීවිතයට ගලපා ගැනීම තමයි අපි කළ යුත්තේ. එතකොට තමයි යන්න අපිට හැකියාව තියෙන්නේ
මේ බුදුරජාණන් වහන්සේ කවුද කියන එක අඳුර ගන්න. යමෙක් ධර්මයේ දැක්කොත් බුදුරජාණන් වහන්සේ දකිනවා. ඉතින් ඒ විදිහට අපි අපේ ජීවිතවලට ධර්මයේ හැකිතාක් ලං කර ගන්නට උත්සාහවත් විය යුතුයි. ඒ වගේම අන් අයටත් ධර්මයට යොමු කිරීම අපි සිදු කළ යුතුයි. ඉතින් ඒ වගේ උතුම් අර්ථයකින් තමයි පින්වත්නි මේ වගේ අපි ධර්ම දේශනාවක් මේ විදිය නාලිකාවකින් පවා නිතරම පින්නතුන්ගේ දෙසවන් හමුවට මේ ධර්මය යොමු කරන්න. මොකද මේ ධර්මය දාණය කරනවා තරම් ධර්මය බෙදා දෙනවා තරම් ඒ ධර්මයෙන් ලැබෙන සහනය තරම් වෙනත් සහනයක් මේ අපි කිසිම කෙනෙකුට ලැබෙන්නේ නැහැ. අපිට මොන තරම් මුදල් ධනය හම්බුණත් මේ ලැබෙන සතුට මේ සිදුවන යහපත අපිට ලබා ගන්නට හැකියාවක් නැහැ. ඉතින් පින්වත්නි අන්තිමට මල්ලිකාව මහරජා කොසල් රජතුමාගෙන් මේ විදිහට අහනවා තංකින් මඤ්ඤසි මහරජා පියාතේ කාසි කෝසලාති. රජතුමනි ඔබ මොකද්ද හිතන්නේ? ඔබතුමාට මේ කාසි කෝසල දෙජනපදය ජනපද දෙක ගැන ඔබතුමාට මොකද හිතෙන්නේ? ඒතර රජතුමා පිළිතුරු දෙනවා රජතුමාට අහන්නේ මේ කාසි කෝසල කියන ජනපද දෙක ඔබතුමාට ප්‍රිය දෙයක්ද? ඔබතුමා කැමති දෙයක්ද කියලා අහන්නේ. ඒවා මල්ලිකේ පියා මේ කාසි කෝසලා. එහෙමයි මල්ලිකාවනි මට මේ කාසි කෝසල් කියන ජනපද දෙක බොහොම ප්‍රියයි කියනවා. කාසි කෝසලානම් මල්ලිකේ ආනුභාවේන කාසි කෝසලං කාසික චන්දනම් පච්චනු බොහොම. ඉතින් මල්ලිකාවෙනි මේ කාසි කොසල් කියන දෙජනපදයේ හිඳ තමයි අපි කාසික චන්දනම් පච්චනු බොහොම මේ කාසික චන්දන කියන්නේ කාසි කියන්නේ කසී සලු ඊට පස්සේ චන්දන කියන්නේ බොහොම සුවඳවත් ආලේපන වගේ ද්‍රව්‍ය. ඉතින් ඒවා පච්චනු බොහොම භුක්ති විඳින්නේ රජ සැප විඳින්නේ මේ එක්තරාකින් කියන්නේ මේ විඳින රජ සැප ගැන. ඉතින් රජ කෙනෙක් රජ සැප විඳින්නේ මොනවා හින්දාද? තමන්ගේ රාජධානිය නිසා. ඉතින් මේ කාසි කෝසල කියන රාජධානිය නිසා තමයි අපි මේ විදිහේ රාජ සැපක් භුක්ති විඳින්නේ කියලා රජතුමා පෙන්වනවා. ඒ වගේම විතරක් නෙවෙයි මාල ගන්ධ විලේපනං ධාරේ මාති. මල් ගන්ධ විලවුන් දරන්නේ මේ කාසි කෝසල රජ මේ රාජ්‍ය දෙක හින්දා. ඒ රාජ්‍යයේ අපිට ලැබෙන අනුග්‍රහය නිසා, අපිට ලැබෙන ගෞරවය නිසා. ඊට පස්සේ තවදුරටත් අහන මල්ලිකාව තංකින් මඤ්ඤසි මහරජ කාසි කෝසලානන්තේ විපන්නා මඤ්ඤාත භාව උපජ්ජේන ශෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාසති. ඉතින් රජතුමනි ඔබ මොකද්ද හිතන්නේ මේ කාසි කෝසල කියන ඒ නුවර දෙකට නගර දෙකට රාජ්‍ය දෙකට යම් වෙනසක් විපරිණාමයක් ඉපදුනොත් ඔබතුමාට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් උපදින්නේ නැද්ද කියලා අහනවා. එතකොට රජතුමා පිළිතුරු දෙනවා කාසි කෝසලානං හිමේ මල්ලිකේ විපන්නා මඤ්ඤාතා භාවා ජීවිතස්ස පිසියා අඤ්ඤ තත්තං. මල්ලිකාව මට මේ කාසි කොසල් දෙජනපදයට යමක් වුණොත් මගේ ජීවිතයට පවා යම් අනතුරක් වෙන්න පුළුවන්. කිම් පනමේනේ උපජ්ජිස්සanti ශෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාසති. ඉතින් මට ශෝක පරිදේවයක් දුක්ඛ දෝමනසු පායාසයක් නොයිපදී තියේද කියලා රජතුමා කියනවා. එතකොට පැහැදිලි කරනවා ඉදංකෝ තම් මහරජ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සන්දහාය භාසිතං පිය ජාතිකා ශෝක පරිදේව දුක්ඛ දෝමනසු පායාසා පියප්පභවිකාති. එහෙනම් රජතුමනි දැනගන්න ඒ සියල්ල දන්න සියල්ල දකින ඒ සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මේ නිසාමයි ප්‍රකාශ කරේ දේශනා කරේ පිය ජාතික එහෙම නැත්නම් ප්‍රිය දේවල් වලින්ම තමයි මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් උපදින්න කියලා රජතුමාට අර කාරණාව තවදුරටත් තහවුරු කරනවා. එතකොට පින්වත්නි රජතුමා මොකද පැහැදීමට පත්වලා තථාගතයන් වහන්සේ කෙරෙහි අච්චරියම් මල්ලිකේ අබ්භූතම් මල්ලිකේ යාවංචසෝ භගවා පඤ්ඤාය අතිවිජ්ජ මඤ්ඤේ පස්සති. ආශ්චර්යයි මල්ලිකාවනි අද්භූතයි මල්ලිකාවනි යම්සේ භාගතුන් වහන්සේ ප්‍රඥාවෙන් අතිවිජ්ජ කියන්නේ විදිනවා පින්නත් ප්‍රඥාවෙන් විනිවිද දැකලා සියල්ල විනිවිද දැකලා භාගතුන් වහන්සේ මඤ්ඤේ පස්සති සියල්ල දකිමින් භාගතුන් වහන්සේ සියල්ල විනිවිද දකිමින් දේශනා කරනවා. ඊට පස්සේ ඒහි මල්ලිකේ ආචාමේහිති මල්ලිකාව ආචාමේහිති කියලා කියන්නේ මගේ මුව ඒ වගේම කය දොවා ගන්න එහෙම නැත්නම් පිරිසුදු කරගන්න පැන් ටිකක් ගේන්න කියලා තමයි මෙතන පැහැදිලි කරන්නේ. අට කතාව තුළ ආචාම කියන වචනේ පැහැදිලි කරනවා. මේ පැන් ටිකක් ගෙනෙන්න කියලා තමයි ප්‍රකාශ කරන්නේ. අතකෝ රාජා පසේ නදි කෝසලෝ උට්ඨායසනා ඒකංසං උත්තරාසංගම් කරිත්වා යේන භගවා තේනංජලින් පනාමෙත්වා තික්ඛත්තුම් උදානං උදානේසි. අන්න මොකද කරේ
කොසොර රජතුමා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති වුණු ශ්‍රද්ධාවට අර තමන්ගේ ඇඟපත පිරිසුදු කරගෙන ඒ වෙලාවෙම තථාගතයන් වහන්සේට 3 පාරක් වන්දනා කරා. මෙන්න මේ උදානයෙන්. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සාති. ඉතින් නමෝ තස්ස භගවතෝ කියන පාඨය තෙවරක් කියමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. එතකොට බලන්න පින්නත්නි මේ බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිබඳ තියෙන ශ්‍රාවකයේ තුල තිබිය යුතු ශ්‍රද්ධාව, පැහැදීම කියන එක, අවබෝධය කියන එක. එතකොට බලන්න හිටපු තැනම තමන් රජ කෙනෙක් කියලා තමන් කය ශරීරය පිරිසිදු කරගෙන තමයි තථාගතයන් වහන්සේට ඒ විදිහට දිශාව බලලා 3 පාරක් වන්දනා කරේ. එතකොට බලන්න පින්නත්නි බුදුරජාණන් වහන්සේ යම් අපිට වචනයක් යම් දේශනාවක් අපිට කරද්දී දේශනාව තුළ අර්ථයක් තියෙනවා නම් ඒ අර්ථය කොච්චර වටිනවද? බුදුරජාණන් වහන්සේගේ චර්යාව තුළ වචනය පසක තැබේවා. ඒ භාගතුන් වහන්සේ මුවමඩලින් පින්නත්නි සිනා මාත්‍රයක් පළ කරත් ඒ සිනා මාත්‍රයෙන් පවා අපිට ගත යුතු දේවල් බොහෝ තියෙනවා. ඉතින් අපි අහලා තියෙනවා තථාගතයන් වහන්සේ එක්තරා දවසක මහා මඟ වඩිනකොට කූඹි රැලක් දැකලා සිනා පහල කරනවා. බලන්න පින්නත්නි ඒ කූඹි රැල වෙනුවෙන් පහල කරපු සිනාවේ අර්ථය විමසද්දී ආනන්ද මහරහතන් වහන්සේ පසුපසින් ගිහිල්ලා භාගතුන් වහන්සේගේ පසු වේලාවක ඒ අර්ථය විමසද්දී තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා ඒ කූඹි රැලේ හිටපු එක කූඹියෙක්වත් සක්විති රජ නොවී ඉඳලා නැහැ. හැමෝම සක්විති රජ වෙලා හිටපු අය තමයි දැන් මේ කූඹි රැලේ කූඹියන් වෙලා ඉපදිලා තිරිසන් අපායේ දුක් විඳින්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒතර සිනා මාත්‍රකෙන් පවා ඒ තරම් අර්ථයක් තියෙනවා නම් පින්වත්නි මේ වගේ ධර්ම කාරණා සූත්‍රවල බුදුරජාණන් වහන්සේගේ වචනේ මොනතරම්නම් අර්ථයක් අපේ ජීවිතවලට එකතු කර ගන්නට පුළුවන්ද කියන කාරණාව අපි ටිකක් විමසිය යුතුයි. ඉතින් මෙහිදී පින්වත්නි මේ සූත්‍රයේ පුරාවටම අපිට කියලා දුන්නේ ප්‍රිය දේවල් නිසා අපිට දුක උපදිනවා කියලා. ශෝක පරිදේ දුක්ඛ දෝමනස්යන් උපදිනවා කියලා. ඉතින් පින්වත්නි මේ දේවල් අපි කල්පනා නොකරන නිසා අපි හිතන්නේ ප්‍රිය දේවල් නිසා සතුට වෙනවා කියලා. ඉතින් පින්වත්නි මේවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පවතින යථාර්ථයක් මිසක මේ හදලා දේශනා කරන නිර්මාණය කරලා දේශනා කරන දෙයක් නෙවෙයි. ඉතින් අපි මේ දේවල් පිළිබඳ නුවණින් නොවිමසන තාක් අපිට මේවා ඇත්ත කියලා පේන්නේ නැහැ. හැබැයි විමසන්න ගන්නකොට ඇත්ත නේනම් මේ ප්‍රිය දේවල් හින්දා දුක නේ කියලා තේරෙනවා. කොසොර රජතුමාට මුලින් තේරුන්නේ නැහැ. හැබැයි පස්සේ කාරණා පැහැදිලි කරද්දි විමසලා බලද්දි තේරෙනවා. අන්න ඒ වගේ පින්නත්නි මේ මුලින් අපිට සමහරක් විට මේ ධර්ම කාරණා නොතේරෙන්න පුළුවන්. නමුත් පින්නත්නි මේ බුදුරජාණන් වහන්සේ අර සිනා මාත්‍රයකදු ඒ තරම් අපිට අර්ථයක් ගෙනලා දෙනවා නම් එහෙනම් මේ වචනයක කොච්චර අර්ථයක් ඇද්ද කියන ශ්‍රද්ධාව, විශ්වාසය තථාගතයන් වහන්සේ කෙරෙහි ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අපි විසෙන්න ඕනේ. ඒ විදිහට තමයි ධර්මයේ ගරු කළ යුත්තේ. බුදුරජාණන් වහන්සේට ඒ ශ්‍රද්ධාවෙන් තමයි ගරු කළ යුත්තේ. බුදුරජාණන් වහන්සේ අපිට අනර්ථයක් දේශනා කරලා නැහැ. ඒ භාගතුන් වහන්සේ යමක් කියලා තියෙනවා නම් අර්ථය පිණිසමයි. ධර්මයේ තුල යම් දෙයක් අපිට කියලා දෙනවා නම් අර්ථය පිණිසමයි. ඒ අර්ථය කියලා දෙන්න පින්වත්නි මෙලොවට විතරක් නෙමෙයි, පරලොවට විතරකුත් නෙමෙයි. අපේ අනන්ත සසර ගමනම නිමා කරගන්න මේ පුළුවන් විදිහේ අර්ථයක් තමයි තථාගතයන් වහන්සේ අපිට කියලා දෙන්නේ. ඒ නිසා පින්වත්නි අපි හිතන්න ඕනේ අපිට ප්‍රිය දේවල්, අපි කැමති දේවල්, ඒ ප්‍රිය වස්තු තියෙනවා නම් ඒ ප්‍රිය වස්තු වලින් දුක තියෙනවා කියලා. ඒ ප්‍රිය දේවල් අපිට එක්වරම බැහැර කරන්න හැකියාවක් නැහැ. ගිහි ජීවත් වෙන අපි, ගිහි ගෙදර ජීවත් වෙන අපිට බොහෝ කටයුතු තියෙනවා. ඉතින් ඒ කටයුතු කරන අතරේ අර සාමාන්‍ය මිනිස්සු ඒ බව නොදැන, ඒ ප්‍රිය දේවල්ෙන් දුක උපදින බව නොදැන කටයුතු කරලා අන්තිමට ඒ දේවල් වලට මුහුණ දෙද්දි, මැරෙද්දි, ලෙඩ වෙද්දි දුකටපත් වෙනවා. නමුත් අපිට හැකියාවක් තියෙනවා මේ දේ තේරුම් අරගෙන මේ ප්‍රිය දේවල් වලින් දුක උපදින බව ඕන වෙලාවක වෙන්න පුළුවන්. එතකොට අපිට හැකියාව තියෙනවා ඒක බව දැනගෙන ජීවත් වුණොත් යම් විදියකින් අපිට ඒ දවසටපත් වෙනකොට අපේ ළඟම ඥාතියෙක් මරණයටපත් වෙනකොට ළඟම ඥාතියට හානියක් වෙනකොට අපිට අපේ ජීවිතවලට ඒ වගේම අපේ භෞතික සම්පත් වලට යම් හානියක් වෙද්දී අපිට හැකියාවක් තියෙනවා ඒ හානිය හැමේ අපේ හිත දුකට, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ටපත් නොකර ගන්නට හැකියාවක් තියෙන මේ දේ දැනගෙන ජීවත් වුණා. ඉතින් ඒ නිසා තමයි තුන්ඩුවන් සරණ ගිහිල්ලා පංචශීලයක පිළිපදලා අපි කටයුතු කරන්නේ. ඉතින් පින්වත්නි ඒ විතරක් නෙවෙයි තථාගතයන් වහන්සේ දේශනා කරනවා දැන් මේ වගේ කාලයක අපේ රටේ අපිට අහන්න දකින්න ලැබෙන්නේ. ඉතින් බොහොම දුෂ්කර කාලයක් වගේ තමයි මිනිසුන්ට හිතෙන්නේ.
ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ දුෂ්කර කාලයක අර පිය දේවල් හින්දා දුක උපදිනවා කියන එක අපිට නොතේරුණා වගේ එක්තරා දුෂ්කරම කාලයක තථාගතයන් වහන්සේ මිනිසුන්ට කණ්ඩ බොණ්ඩවක් නැති කාලයක බ්‍රහ්මණ ගමකට පිණ්ඩපාතේ වඩිනවා. එතකොට පිණ්ඩපාතේ වඩනකොට නිගණ්ඨයෝ කල්පනා කරා තථාගතයන් වහන්සේ මේ වෙලාවේ අපහසුතාවයට පත් කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ වචනේ බොරු කරන්න ඕනේ කියලා එවනව ශ්‍රාවකෙක් නිගණ්ඨ ශ්‍රාවකේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඇවිල්ලා ඔබ වහන්සේ මේ සියලු සත්‍යයන් කෙරේ කරුණාව දක්වනවාද කියලා. එතකොට භාගතුන් වහන්සේ අනිවාර්යෙන් ප්‍රකාශ කරනවා ඔව් මම සියලු සත්‍යයන් කෙරේ කරුණාව දක්වනවා. එහෙනම් අහනවා එහෙනම් ඔබ වහන්සේ මොකද මෙච්චර මේ මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ නැති මෙච්චර මේ නියං කාලයක දුෂ්කර සමයක බ්‍රාහ්මණ ගමකට පිණ්ඩපාතේ වඩින්නේ කියලා. මහා භික්ෂු සංඝයාත් එක්ක. එතකොට මොකද සංඝයාට අර Tamanට අනුභවයට තියෙන ආහාර ටික දන් දුන්නාට පස්සේ ඒගොල්ලන්ට කන්න බොන්න නැති වෙනවා. ඉතින් මේ අර්ථය නිසා තමයි නිගණ්ඨ ශ්‍රාවකෙක් අර විදිහට තථාගතයන් වහන්සේගෙන් විමසුවේ. පින්නත් මේ වෙලාවේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මම කල්ප 91ක් අතීතයට බලනවා. ඒ කල්ප 91කට මම දකින්නේ නැහැ කියනවා දන් දීලා දුප්පත් වුණ කෙනෙක්. එතකොට පින්නත්නි අපිට ගන්න පුළුවන් කතාව තමයි අපේ ජීවිතේ මොනතරම් දුෂ්කර කාලයක් ආවත් ඉදිරියට හෝ ඒ අපිට තුනුරුවන්ට බුද්ධ පූජා කරන එක දානමානයක් දෙන්න එකකින් කවදාකවත් අපිව දිලුඳුකමටපත් වෙන්නේ නැහැ. ඉතින් ඒක ධර්මානුකූල විමසලා බැලුවොත් පින්නත් යමක් දෙනවා කියලා කියන්නේ එයා ලැබෙනවට කැමතියි කියන එක. ඉතින් කැමැත්ත විපාකනේ පින්නත්නි. යමෙක් දුෂ්කර කාලයක හරි දුෂ්කරව යමක් දෙනවා කියනකොට දුෂ්කර කාලයක යමකට ලැබෙනවට කැමතියි. ඉතින් ඒ කැමැත්ත විපාකේ බුදුරයන් වහන්සේට ලැබෙනවට කැමති කියන උත්තමයෙකුට ලැබෙනවට කැමති. උත්තම විදියට ලැබෙනවා. මහා සංඝයා කියන්නේ පුණ්‍ය ශේස්ත්‍රයක්. පින් උපදවන ශේස්ත්‍රයක්. ඒ ශේස්ත්‍රයට ලැබෙන ශේස්ත්‍රයට පූජා කරනවා කියන්නේ Tamanට ඒ විදියට ලැබෙනවා. කැමැත්ත විපාකේ. ඉතින් ඒ නිසා මේ කාරණාව සිහිපත් කරන මේ ධර්මයේ තුල බුදුරයන් වහන්සේ දේශනා කරන අර්ථයන්ගේ වටිනාකම අවබෝධ කරගෙන මනුෂ්‍ය ජීවිතයේත් වටිනාකමත් අවබෝධ කරගෙන මේ ධර්මයේ තුලින් ලැබෙනා වූ ලෞකික ඒ වගේම ලෝකෝත්තර ඒ වගේම මෙලෝ පරලොව ලැබෙන සුවයත් සලසාගෙන අවසානයේ ජාතියක් ජරාවක් මරණයක් මේ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් කිසිවක් නැති අමම්මා නිර්වාණ ධාතු අවබෝධයේ පිණිස මේ සියලු කුසල රැස ඔබ හැම දිනාට හේතු පාරමිතා වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි කාල වේලාවත් ඉක්මනින්ද අපි ධර්ම දේශනාව නිමා කරමු. ඉතින් මේ ධර්ම දේශනාව තුළින් ජනිත වූ සියලු කුසල ධර්මයන් මුලින්ම අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ අපේ ධර්මාචාර්යයන් වහන්සේලාට අනුමෝදන් කරමු. එතුමන් වහන්සේලා නිසා තමයි මේ අවස්ථාව අපිට උදා වුණේ. මේ වගේ ධර්මයක් අහන්න අපිට අවස්ථාව සැලසුනේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාට මේ පින් අයිති වෙත්වා. ඒ ස්වාමීන් වහන්සේලා මෙලෝ ජීවිත පරලෝ ජීවිත සුවසේ නිදුකින් ගත කරලා පවිතු අසත්පුරුෂ ශාස්ත්‍රයෙන් දුර වෙලා උතුම් සත්පුරුෂ ශාස්ත්‍රයටපත් වෙලා අවසානයේ ඒ ජාති ජරා ව්‍යාධි මරණ නැති ඒ ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිදුකින් සුඛපතිපදාවෙන් කිප්පා විඤ්ඤායෙම ධර්ම අවබෝධය වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉතින් අපි සියලු දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. සියලු පොළොවවාසී සියලු දෙවිවරුන් ඒ වගේම සදෙව්ලොව වාසී සියලු දෙවිවරුන් මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියනොත් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩිලා ඒ සියලු ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේම ධර්මාවබෝධය ලබත්වා. ඒ වගේම පින්වත්නි අප නමින් මිය පරලෝකයේ යම් මියගේ ඥාතියෙක් බලාපොරොත්තු වෙන්නෝ නම් ඒ සියලුම දෙනාටත් මේ පින්පෙත් අයිති වෙත්වා. ඒ දෙනත් ඒ හැම දෙනාමත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා දායක වුණු යමෙක් ඉන්නෝ නම් සිතකින් හෝ සිතවිල්ලකින් හෝ වචනයකින් හෝ ඒ සියලුම දෙනාට මේ පින්පෙත් අයිති වෙත්වා. ඒ වගේම අපටත් ඔබ හැම දෙනාටම සියලුම සත්වෙන්ටත් මේ පින් බලෙන් රත්නත්‍රයේ අනන්ත ගුණානුභාවයෙන් මෙලෝ පරලෝ දෙලෝ යහපත සැලසিলা අවසානයේ ජාතියක් ජරාවක් මරණයක් ව්‍යාධියක් නැත්තා වූ උත්තම නිර්වාණ ධාතුවට සුවසේ සමවදින්නට මේ සියලු කාරණාවන් හේතු පාරමිතා වෙත්වා කියලා අවසාන වශයෙන් ආශිර්වාද ප්‍රාර්ථනා සිද්ධ කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු